සූදානම් වෙන්න. සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. මැතිවරණයට සෞඛ්‍ය හොඳයයි අධිකරණයට දැනුම් දෙද්දී ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභ කරන්නයි නීතිපති ඉල්ලයි. හෙට රෑ 8 සිට අඟහරුවාදා උදේ 5 වෙනකන් රටටම ඇඳිරිය කොළඹ ගම්පහ අකණ්ඩවම 426ක් රෝහල්වල සිටියේදී 620ක් සුව වී ගෙදර යයි. ලංකාවෙන්ම වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 1055යි. භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගාවටත් සත්ව පාලනයටත් යොදාගන්න සැලසුම්. ප්‍රදේශය ගැන නිවේදනය රතුනම් ආරක්ෂිත ස්ථානයකට යන්න රත්නපුරයට නිවේදනයක්. මගීන් 99ක් කාර්ය මණ්ඩලයේ 8ක් සමග පාකිස්තානයේ ගුවන් යානයක් කරච්චියේදී කඩා වැටේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nibmworldwide.com. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අමාන්ස් වෙතින්. සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය පුවත්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමනිද සිල්වා මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයාගේ වාචික දේශනය මීළඟ නඩු දිනේදී සිදු කරන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය දැනුම් දුන්නා. මේ අතර වර්තමානයේ පවත්නා නව්‍ය කොරෝනා තත්ත්වයේ යටතේ වුවද මහමැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලට සිය දේශනය මගින් කරුණු ඉදිරිපත් කළේ. ලබන 26 වෙනිදා දක්වා පෙත්සම් විභාගය කල් තැබුණා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩුවේදී වාචික දේශන ආරම්භ කරමින් පෙත්සම් වලට ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කළා. දැනට පවත්නා තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූවන් සුව වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නවා. එමෙන්ම මරණ අනුපාතය පහළ අගයක් ලෙසයි මෙවන විට සටහන්ව ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාව සාර්ථකව නව්‍ය කොරෝනා වෛරසය මර්ධනය කර ඇති ආකාරය පැහැදිලි වන බව ජාසිංහ මහතාගේ ලිපියේ සඳහන් වන බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධායන ක්‍රියාවලිය සිදු කර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියටද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය බවත් අනිල් ජාසිංහ මහතා දන්වා ඇති බවයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කෙසේ වුවද මෙම වෛරසයට තවමත් එන්නතක් සොයාගෙන නොමැති බැවින් එය පැතිර යාමේ අවධානම පවතින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසයි නීතිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. නාම යෝජනා බාර දෙන අවස්ථාවේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් එම ක්‍රියාදාමය පිළිගත් බව තහවුරු වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියා.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද සිදු වුණේ 5 වන දිනටයි. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලුවිහාරේ සිසිරද ආබ්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මනල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් දෙකෙහි ඇඳිරි නීතිය යලි දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. සෙසු දිස්ත්‍රික්වල හෙට රාත්‍රී 8 සිට 26 වනදා අඟහරුවාදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරන්නේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල හෙට දිනේද ක්‍රියාත්මක වනවා. එම වැඩපිළිවෙල ලබන 26 වන අඟහරුවාදා සිට මෙම දිස්ත්‍රික්ක දෙකෙහි පෙර පරිදි ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතරතුර කාර්යාල කටයුතු සිදු කිරීමටයි විධිවිධාන යොදා ඇත්තේ. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්කවලට හෙට රාත්‍රී 8ට යලි පනවන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ ලබන 26 වන අඟහරුවාදා අලුයම 5ටයි. ඉන්පසුව එම දිස්ත්‍රික්කවල දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාල සීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර සැක සහිත නාවික සෙබළුන් 13 දෙනෙකුද ඊයේ දිනේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. COVID-19 වෛරසය හමුවේ අපේ රටේ තත්ත්වය ගැන අදත් මුලින්ම අවධානය යොමු කරනකොට ඊයේ දවසේදී අපේ රටෙන් මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් 27 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි සිට මෙරට වෙත ආපු අය කියලා සෞඛ්‍ය අංශ තහවුරු කළා. ඒ වගේම සෞඛ්‍ය අංශ යම්කිසි ආකාරයක අනාවැකියක් පළ කරනවා. ඉදිරියේදී නාවික හමුදා සමාජිකයන් මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් ලෙස වාර්තා වීම යම්කිසි ආකාරයකින් අඩුවීමක් දකින්නට හැකියාවක් ලැබේවි කියලා. ඒ වගේම ඊයේ දවසේදී PCR පරීක්ෂණ 1603ක් සිදු කළා මේ COVID-19 වෛරසය ආසාදනය වූවන් හඳුනා ගන්න. ඒ තොරතුරුත් එක්ක අපි දකිමු අදත් අපේ රටේ තවත් අලුත් තොරතුරු මේ විදිහට. මෙරටින් හමු වූ සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1055ක් වෙද්දී පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන් ගණන 620ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. රෝගීන් 426 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. තවත් 110 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. බෙවන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය 150ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකු, පුත්තලමින් 35 දෙනෙකු හා කළුතරින් රෝගීන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේ නව්‍ය කොරෝනා රෝගීන් 27 දෙනෙකු සොයා ගැනුණා. ඔවුන්ගෙන් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයයි. එක් අයෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර ඉතිරි රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් වනවා. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි. එය රුසියාවේ මොස්කව් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිත බව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉදිරියේදී නාවික හමුදාවෙන් හමුවන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම මේ දිනවල විශේෂයෙන්ම පවතින කඳුරු වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව වැඩි සැකසහිත අය බලලා තමයි මෙම PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. ඒ වගේම මේ දක්වා මේ 1055ක් වන දැන් රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේකෙන් 100කට අධික ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්නට පුළුවන්.
නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීමේ සංඥා මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. ජනතාව ගැවසෙන පොදු ස්ථාන සුපිරි වෙළඳසල් මෙන්ම කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් අදාළ සංඥා භාවිතයට යනුව කටයුතු සම්පාදනය කර තිබෙනවා. ගාල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ 7 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. වැලිසර නාවික කඳවුරේ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන්ගේ සමීපතමයන් පිරිසකුයි මෙසේ නිරෝධායන අවසන් කළේ. රේචුවේ ආර්ය ළමාරෝහලේ සේවාවන් පවත්වාගෙන යාමට නාවික හමුදාව මහඟු දායකත්වයක් ලබා දී තිබෙනවා. කුඩා දරුවන්ගේ හෘද රෝග පිළිබඳ සහ දැඩි සත්කාර රෝගී සේවා දියුණු කිරීම මෙන්ම නව හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීමටද නාවික හමුදාව පූර්ණ දායකත්වය ලබා දුන්නා. වෙන්කර සාත්තු කිරීමේ ඒකකය නවීකරණය කිරීම, නව්‍ය කොරෝනා රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් සකස් කිරීම ආදී කාර්ය රැසක් ක්‍රියාවට නැංවුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මතයි. මේ අතර නව්‍ය කොරෝනා රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීම සඳහා ආධාර ලබා දෙන ලෙස ඉල්ලා ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතැයි නාවික හමුදාව සඳහන් කරනවා. එසේ ආධාර එකතු කිරීම සඳහා කිසිවෙකුටත් අනුමැතිය ලබා දී නැති බවයි නාවික හමුදාව කියා සිටින්නේ. ජාත්‍යන්තර දෙසට අවධානය යොමු කරමින් අපි මුලින්ම යන්නේ මේ COVID-19 වෛරසයේ ආරම්භය සටහන් වුණු චීනයට. චීනයේ මස් පිණිස වනසතුන් අලෙවි කිරීම සහ දඩයම් කිරීම නීතියෙන් ස්ථිර වශයෙන්ම මේ වෙනකොට තහනම් කරලා තිබෙනවා. ඒ වගේම පසුගිය දින 7 තුල පමණක් ඇමරිකාවේ රැකියා අහිමි වූ පිරිස ලක්ෂ 24ක් බවට පත් වෙලා තිබෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ තොරතුරුත් එක්ක අපි දැන් යමු ජාත්‍යන්තරයට. මස් පිණිස වනසතුන් දඩයම් කිරීම හා අලෙවිය නීතියෙන් තහනම් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. වනසතුන් දඩයම් කිරීම පසුගිය පෙබරවාරි මාසයේදී తాවකාලිකව තහනම් කෙරුණු අතර නව නීති යටතේ එය ස්ථිරවම තහනම් වනු ඇති. වනසතුන් වෙළඳාමේ යෙදුණු පුද්ගලයින් වගා කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර චීනයේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ වාර්ෂික සැසිය අද ආරම්භ කෙරුණා. 3000කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ වූ සම්මේලනයට මාධ්‍ය වෙත ලබා දෙන අවස්ථාව සීමා කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. නව්‍ය කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා යුවාන් ට්‍රිලියනයක වටිනාකමකින් යුත් රාජ්‍ය ණය බැඳුම් කර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි චීනා ක්‍රමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 52,21,227 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 20,97,435. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 3,35,191ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කවසාකි රෝගය මේ වන විට රටවල් 13ක දරුවන්ට වැළඳී ඇති බව ඩිවියෝ කාණ්ඩුකාරවරයා සඳහන් කරනවා. ඇමරිකාවේ ප්‍රාන්ත 50න් 25කින්ම කවසාකි ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. මේ අතර රට විවෘත කිරීම ආර්ථිකය යලි නකා සිටුවීමට සමත් වේ යයි සිටුවද පසුගිය දින 7 තුල පමණක් ඇමරිකාවේ රැකියා අහිමි වූ පිරිස ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලක්ෂ 386කට පමණ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝර්ඩ් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ප්‍රථමයෙන් ඔහු පැළඳ සිටි මුහුණු ආවරණය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. I think I look better in the mask, but I'm making a speech, so I won't have it now. කොරෝනා වෙනුවෙන් එන්නතක් සොයා ගන්නා ඖෂධ සමාගමයකට ඩොලර් බිලියන 1.2ක් ලබා දෙන බවයි ඇමරිකාව සඳහන් කරන්නේ. කිනම් නීති රීති යටතේ කවදා පාසල් ආරම්භ වේද යන තවමත් නිශ්චිත කාල වකවානුවක් නැහැ. කෙසේ වෙතත් ලබන සතියේදී ගිම්හාන ඍතුව වෙනුවෙන් පාසල් නිවාඩු කාලයයි ආරම්භ වීමට නියමිත වෙලා තිබෙන්නේ. දෙවන දිනයටත් බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් සමාජ දුරස්ථ භාවයේ තබා ගැනීම පිළිබඳ දිගින් දිගටම විවේචන එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. මෙම වෛරසය ඊතරම් සැලකිල්ලට භාජනය කළ යුතු වෛරසයක් නොවන බවයි ඔහු පවසන්නේ. යම් අයෙකු ආසාදිතයෙකු බවට හෙළි වූහොත් ඔහුගේ ආගිය තොරතුරු මිනිත්තු කිහිපයක් ඇතුළත එලි කර ගැනීමට තමන් සමත් බව කොරියානු තාක්ෂණික අංශ සඳහන් කරනවා. ඒ සඳහා ජංගම දුරකථන දත්ත, ණය කාඩ්පත් භාවිතය පිළිබඳ විස්තර හා CCTV දර්ශන උපයෝගී කරගනු ලබනවා. පසුගිය සතියේ රාත්‍රී සමාජ ශාලාවකින් හමු වූ ආසාදිතයාගේ තොරතුරු කෙටි කාලයක් තුළ ලබාගත්තේ මෙම ක්‍රමයෙන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
නව්‍ය කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා වඳුරන් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයකින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමරිකානු පර්යේෂකයන් සඳහන් කරනවා. වෛරසය වැළඳී සුවය ලැබූ වඳුරන් 9 දිනකට ප්‍රතිවෛරසය ලබා දී නැවත වෛරසයට නිරාවරණය කළද එම වඳුරන් 9 දිනකට නැවත වෛරසය ආසාදනය නොවූ බවයි එම පර්යේෂකයන් තවදුරටත් සඳහන් කරන්නේ. මෙම ප්‍රතිවෛරසය කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. COVID-19 කියලා කියන්නේ අපිට බොහෝ දේවල් උගන්වපු අභියෝගයක්. ඒ අභියෝගය අපි එකට එකතු වෙලා සාර්ථකව පාලනය කරා. දැන් ජයග්‍රහණය අපේ අත මාහිමේ තිබෙන්නේ. අපි COVID-19 පරාද කරනවා අනිවාර්යෙන්ම. තවත් දේශීය පුවත්. කොරෝනා ව්‍යසනය හමුවේ බොහෝ දෙනෙකුට ඩෙන්ගු අවදානම අමතක වී ගිහින්. අවධානය ගිලිහී යාම තුළ ඩෙන්ගු මාරයා යලි හිස ඔසවන්නේ ඔබේම ආදරණීයන්ගේ ජීවිත අවදානමට ලක් කරමින්. අපේ මිනිස්සු ගෙදර සුද්ධ කරගන්න ගෙදර තියෙන කුණු ටික පාරට ගිහින් දානවා. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ අපේ ගෙදර සුද්ධ වුණාට අපේ රට අපිරිසිදු වෙනවා කියලා. මේකෙන් රට අපිරිසිදු වෙලා විතරක් නතර වෙන්නේ නැහැ. මේ කුණු ගොඩේ වතුර පිරීලා හැදෙන ඩෙන්ගු ටික කුණු නොතෙක්වත් ඔබේ නිවසට රෙංගන බව ගොඩක් දෙනෙකුට අමතක වෙලා. මතක තියාගන්න පාරට කුණු දාන හැම කෙනෙක්ම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් බව. වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙන්ගු යලි හිස ඔසවමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඩෙන්ගු රෝගීන් 5580ක් වාර්තා වූ අතර මෙම වසරේ එම සංඛ්‍යාව 11595ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ පෙබ්‍රුවාරි මාසයේ ඩෙන්ගු රෝගීන් 3736ක්ද, මාර්තු මාසයේදී 3832ක්ද, අප්‍රේල් මාසයේදී රෝගීන් 2970ක් ලෙසද වාර්තා වී තිබුණා. එහෙත් මෙම වසරේ පෙබ්‍රුවාරි මාසයේ වාර්තා වී ඇති ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 5316ක්. මාර්තු මාසයේ රෝගීන් 1537ක් ලෙස වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ ඩෙන්ගු රෝගයට ගොදුරු සංඛ්‍යාව 19000කට ආසන්න බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිරතුරුව ඩෙන්ගු මර්ධන කටයුතු වල නිරත වෙමින් මෙම ව්‍යසනය පිටු දැකීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. රටට ඕන ආකල්පමය වෙනසක්. ඒ ආකල්පමය වෙනස ඇති කරන්න පුළුවන් නම් ඩෙන්ගු රෝගය විතරක් නෙවෙයි ඕනෑම වසංගතයක් මෙරටින් තුරන් කරන්න අපිට පුළුවන්. හැබැයි කවුරු කොහොම කිව්වත් ඔබ හෝ ඔබේ ආදරණියෙකු මේ ඩෙන්ගු රෝගයට ගොදුරු වුණොත් විතරයි ඔබට එහි බරපතලකම තේරෙන්නේ. ඊට ඉඩ දෙනවද නැද්ද තීරණය ඔබ සතුයි. රජයට අයත් භාවිතයට නොගෙන තිබෙන හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු මෙන්ම සත්ව පාලනය සඳහා යොදා ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අතිශයින් වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්ම, වැවිලි, පශු සම්පත් හා දිහිවර යන ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භූමි හඳුනා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කෙරුණා. මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10,000කට වඩා අඩු පවුල් 2,55,731ක් සිටිනවා. රුපියල් 10,000ත් 20,000ත් අතර ගෘහස්ථ ආදායමක් ලබන පවුල් සංඛ්‍යාව 5,68,715ක්. මේ
අනුව මෙරට පවුල් දසලක්ෂයක පමණ ගෘහස්ථාදායම වැඩි කර ගැනීම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයටගෙන වගා කටයුතු සිදු කිරීම, වගාව සඳහා සුදුසු බොහෝග හඳුනා ගැනීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම, ගෙවතු වගාව පුළුල් කිරීම, විවිධ ආයතනවලට අවිධිමත් ලෙස පවරා ඇති ඉඩම් නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම හා දෙහිවර කර්මාන්තයට ඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. මේ අතර දිවෙන්නේ නිරිත දිග කොටසෙහි තවදුරටත් වැසී ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායම් අන්තර්ගතයෙන් නිවේදන දීර්ඝ ලැබුවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඉවත් වීමේ රතු නිවේදන ලබා දී ඇති අතර ගාල්ල, බද්දේගම, නෙළුව, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇලපාත, කලවාන, කිරියල්ල, ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහිලියගොඩ, පැල්මඩ සහ නිවිතිගලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත, ආලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මාතර දිස්ත්‍රික්කයේ පිටපැත්තල සහ කොටපලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට කෑගල් දිස්ත්‍රික්කයේ දරණියගල, බුලත්කොප්පිටිය, වරකපොළ, රඹුකන, ගලිගමුව, කෑගල්ල සහ දෙහිවොවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට කොරණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නෝරෙලේ දිස්ත්‍රික්කයේ අවගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලැබුවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කඩවස් 4, අත්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ පොත්තල සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මාතර දිස්ත්‍රික්කයේ උක්කල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, ගොඩකවැල, එඹුල්පේ, කහවත්ත, කොළොන්න සහ වෙලිගපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට කල්තර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, තුම්පනේ, මහනුවර කඩවස් 4 සහ ගඟ වටකෝරළේ සහ පාතේ හැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට අධිර එක යටතේ විමසන බං සිටින නිවේදන නිකුත් කරන ලැබුවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම තවදුරටත් මේ නීති දිග කොටසේ වැසි තත්ත්වය අපි අපේක්ෂා කරනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, ඊටමතරව වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ දිවයිනේ ඌව වගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. දිවයින හරහා සුළඟේ වේගය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි වැසි සමග මේ සුළඟේ වේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ తాවකාලිකව. මුහුදේ කාලගුණය ගත්තම කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයත්, මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරුගුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරවලත් සුළං තත්ත්වයේ වේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසිස් සමග මේ තත්ත්වය 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුද රළු වීමේ හැකියාවක් තියෙනවා. දීවර සහෝදර ජනතාවට තවදුරටත් අපි පැහැදිලි කරනවා මේ මෙවැනි අවධානමකුත් තියෙනවා කියන එක. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පල්ලිය අසලදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර වාර්තාවක් ඇඳවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පල්ලියාසල් නිවසකදී දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු රාමසාන උත්සවය වෙනුවෙන් මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති අතර 300කට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බව සඳහන්. බොහෝ පිරිසක් මුදල් ලබා ගැනීම සඳහා එකවර නිවස තුළට යාමට උත්සාහ දැරීමේදී තෙරපීම සිදුව තිබෙන්නේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් 3 දෙනාම වයස අවුරුදු 65 ඉක්ම වූවන්. තවත් 8 දෙනෙකු එහිදී තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය කටයුතු කළ අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් ලබන මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. එමෙන්ම එදිනට මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළා. ඇක්ටිව් චාකෝල් සහිත නව ශීල්ඩ් 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂාවක්.
නැවතත් ප්‍රවෘත්ති. රුපියල් 5000 දීමනාවට අකුල් හෙලා ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙලට බාධා නොකරන්නයි මහජන නියෝජිතයන් අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් අදත් අදහස් පළ කෙරුණා. ජනතාවට 5000 මදි 20000ක් ගෙවන්න. ඒක දේශපාලනය කරන්න එපා. ඒක මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ රාජ්‍ය නිලධාරීන් හවුල් කරගෙන රාජ්‍ය යන්ත්‍රය මගේ මේ මුදල් ගෙවන්න එක කියලා තමයි අපි කිව්වේ. ලක්ෂ 51කට 5000 බැගින් කෝටි 2500කට අධික මුදලක් වැය කරලා මේ දෙන්න ගිහිල්ලා නැති අර්බුදයක් මැතිවරණ කොමිසම එක්ක හදාගන්න ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සූදානම් නැහැ. අපි පුද්ගලිකව සද්භාවයෙන් හිතලා කරන එක වුණත් විවිධ දේශපාලන අධිකාරීන් එතුමාට කරන පැමිණිලි අනුව එහෙම හිතෙන්න පුළුවන්. ඒ පොහොට්ටුවේ ජනතා නියෝජිතය හැටියට ඔහුව ඒ කමිටුවේ ග්‍රාමීය කමිටුවේ නායකයා හැටියට පත් කරලා ඒ රුපියල් 5000 වුන් දෙන විදිහට ජනතාව අතරට දීලා ඒ මැතිවරණයට වාසිදායක වන ආකාරයට කටයුතු කරන්න එපා. ඒ අයට බියක් තියෙනවා. දැන් මේ රටේම පිළිගැනීමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොයිඩ් වසංගතය පාලනය කිරීම සඳහා නියම විදියට ක්‍රියා කරා. එක්සත් ජාතික පක්ෂයේ රජයක් තිබුණා නම් මේක සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට පාලනය කරන්න බැරි බව. අපරාධ අහිංසක මිනිස්සුන්ගේ දීමනාව නැවැත්වීමේ මේ දුෂ්ට ක්‍රියාව කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට දඩුවමක් මහ ජනතාවගෙන් ලැබේ. මැතිවරණ කොමිසම මේ වගේ දරදඬු හිතුවක්කාර ආකාරයට කටයුතු කරනවා නම් මේ රටේ නිර්මාණය වෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානමින් ඉන්න ඕනි. අද අපේ රටේ ජනතාව කියන සෑම ගැටලුවක් සම්බන්ධයෙන්ම විසඳුම ලබා දෙන්න මැතිවරණ කොමිසම බාර ගන්න ඕනි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර ගැටුම උග්‍ර වෙමින් පවතින බව දේශපාලන වාර්තා පෙන්වා දෙනවා. දෙපාර්ශ්වයේ සිදු කරන අදහස් දැක්වීම තුළින් මේ බව පැහැදිලි වනවා. තමන්ගේ හෙන්චායයන්ට තමන්ගේ ගෝලබාලයින්ගේ බූදලයක් හැටියට තියාගෙන මේ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අභාවයට හරි. එතකොට අවුරුදු 26ක් තිස්සේ අපේ පක්ෂයට දැවැන්ත ශක්තියක් වෙලා හිටපු ශක්ති සම්පන්න මිනිස්සු විශාල ප්‍රමාණයක් නායකයෝ අපේ පක්ෂයට අහිමි කරුවේ ওই කණ්ඩායම තමයි. එහෙම නිසා තමයි මේ ඉතිහාසයේ බෝඩ් එක ඒගොල්ලන්ට දීලා පක්ෂයේ හිටපු නායකයෝ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයන් සියලුම දෙනා අපි එළියට ආවේ. අපි එක්සත් ජාතික පක්ෂය අතුරට අපි යනවා. හැබැයි ඒ යන්නේ මෙන්න මේ නවීන් දිසානායකලා වගේ සැබෑ ඩීල් කාර්යෝ ටික එළවලා දාලා කියන එකත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතුමා කියනවා දැන් එතුමා දිගින් දිගටම පක්ෂ නායකත්වයේ ඉන්නේ නැහැ කියලා. අඛිල විරාජ් කාර්ය සම්මේතුමා ප්‍රකාශයක් කරගෙන යනවා මේ පක්ෂයේ එතුමාගෙන් පස්සේ නායකයා එතුමා කියලා. එතකොට රවි කරුණානායක මහතුමා ප්‍රකාශ කරනවා මේ රනිල් වික්‍රමසිංහ මහතුමාගෙන් පස්සේ මේ පක්ෂ නායකයා එතුමා කියලා. වජිරාභය වර්ධන මහත්තයා කියනවා අනාගත නායකයා එතුමා කියලා. මේ නවෙන් දිසානායකත් තැන් තැන් වල නුවරඑළිය දිහා මේ පක්ෂ නායකයා එතුමා කියලා කියනවා. දැන් මේ කුඩාම මේ පරමාණු අංශුවක් බවට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයෙන් පස්සේ නැනෝ අංශු වලට කැඩීමට නියමිත වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය. කිරියල්ල මහත්තයා කියලා දුන්නා සමගි බලවේගයේ මාධ්‍ය රැස්වීමකදී ජාප මන්ත්‍රී කණ්ඩායම මහමැතිවරණ බඳු පොට්ටුව සමග එකතු වෙනවා. කිරියල්ල මහත්තයෝ ඔබතුමාට මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රෙද්දක් ඇඳගෙන ওই කතාව කියන්න බෑ. රෙද්ද ගලවගන්න කිව්වොත් රටේ මිනිස්සු කතාව විශ්වාස කරයි. එක්සත් ජාතික පක්ෂය අද ඉන්නේ නියම එක්සත් ජාතික පක්ෂය ආදරය කරන ආරක්ෂා කරන සියලු ජාතීන් එක්ක පක්ෂය සභා නායකම හම්බුන්නේ නැහැ කියලා මේ හිටපු අගමැතිතුමා පරිගන්න සමගි බලකට ගිහිල්ලා මේ වගේ ප්‍රකාශ කරන එක සම්පූර්ණ වැරදි. තමුන්නාද තියෙන හොඳ එළියෙන් බූරුවදා තියාගෙන ඇඳුම් ඕන ඇඳගෙන නැත්තම් ගලවගෙන මුන්නාද ජීවිත කාලේ කරපු දේවල් මෙනෙහි කරගෙන තමයි කාලේ හරිය කරද. සමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. මහමැතිවරණයේ හේතුවෙන් අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම මේ මාස 4 වෙනිදා දක්වා සීමා කර තිබුණා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග නැවතත් මහමැතිවරණය ජුනි 20 වෙනිදා දක්වා කල් දැමීමටයි මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද දිනේදී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි ලේකම් HMTD හේරත් මහතාට ලිපි දෙකක් බහර දීමට කටයුතු කළා. ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා.
අදත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කමිෂනුවට කරන්න දෙයක් නැහැ කියලා. අපි දන්නේ ඒක කොතරම් දුරට නිල ප්‍රකාශයක්ද කියලා. නමුත් අපිට හැඟෙන දේ තමයි මේ ප්‍රශ්නේ වගකිය යුත්තේ කවුද? මනම් මැතිවරණ කොමිසම තමන්ගේ ස්ථාවරය පාත්දාරීන්ට ප්‍රකාශ කරන්න ඕනි. මැතිවරණ කොමිසියම තර්කයක් කරනවා නම් මේක අවිධිමත් කියලා ඒ තර්කය අපිට පිළිගන්න බෑ. මොකද ඒකට අදාළ කරන ගණන මොන හරි ගැටළු සාකච්ඡා කරන්න තියෙනවා. ඒකට මැතිවරණ කොමිසමට ඇවිල්ලා හරියන්නේ. ඒකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය තමයි පත්වීම් බලධාරීන් ඉදිරියට වැඩ කරේ. අපි ඒගොල්ලොත් එක්ක මේ සාකච්ඡාව කරමින් හිටියේ. අපි හිතන්නේ මැතිවරණ කොමිසමට ඒක තර්කයක් කියලා. සෑම පාසලකටම ශරීර උෂ්ණත්වය මැනබැලීමේ උපකරණ අත්සේදීම සඳහා මෙන්ම ගිලන් කාමරයක් බැගින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය දල සලහපුරුම මහතා පවසනවා. ඒ සඳහා දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැති බවද අමාත්‍යවරයා කියා සිටිනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක් වූ අමාත්‍යවරයා කියා සිටියේ දරුවන් 200කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන එක් පාසලකට සෞඛ්‍ය පහසුකම් වර්ධනය සඳහා රුපියල් 30,000ක මුදලක් ලබා දීමට පියවර ගන්නා බවයි. දෙවන පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 680ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙල ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී සියලු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙල පිළිබඳ කරුණු විමසා බැලීමකින් තොරව අසත්‍ය ප්‍රචාර ගෙන යාම හෙලා දකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. යහපාලන රජය ලෝක ප්‍රකට යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තාද නොසලකා හරිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගත් බව රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ස්වාධීන රූපානී එක මගේ රට වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. යම් තීරණාත්මක මොහොතක යුද්ධ ජයග්‍රහණය කරනවා. ඒකට හේතුව රණවිරුවන්ගේ කැපවීමද නායකත්වයේ කැපවීමද නැත්නම් අපේම සලස්මවද? 2009 මැයි මාසයේ 19 යුද්ධ දින්නේ මැයි මාසයේ 12 වෙනකොට එංගලන්තෙන් ආව ඩේවිඩ් මිලිබෑන්ඩ් ප්‍රංශෙන් ආව බර්නාඩ් කුෂ්නර් ඒකට ඇමරිකානු තදබල බලපෑම කරන මේක නවත්තන්න කියලා කිව්වා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ඒ බටහිරයන්ට ගැතිවෙච්ච නැති නිසා තමයි අපිට මේ යුද්ධය දෙකටම ගෙනහිල්ලා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ජනාධිපතිවරු 4 දිනකට මේ යුද්ධය ජය ගන්න බැරුව වුණා. අන්තිම පැය දෙක තුන වෙනකොටත් ප්‍රභාකරන්ට ලොකු විශ්වාසයක් තිබ්බා බේරගනයි කියලා. ඉතින් දැඩි ගරන්ටි එකක් දීලා තිබ්බා විදේශ රටවල්. අහිංසක දෙමළ ජනතාව මිනිස් පලියක්සේ තියාගෙන ඔවුන් හමුදාවට පැනලා යනකොට ඔවුන් අමෝමේ මරා දානකොට බෑම්කින්මුන් මෙහි ආවේ නැහැ. නමුත් අපි යුද්ධ දිනලා දවස් 3කට පස්සේ ඇවිල්ලා කියනවා අපිට වගවීම් ගැන කරන්න හදනවා. එක්කෙනෙක් මගේ ඉස්සරහා කියනවා තාමත් යුද හමුදා කඳවුරුවල දෙමළ තරුණියන්ව ලිංගික වහලුන්සේ තබාගෙන ඉන්නවා. අපේ නිමාකා ෆර්නෑන්ඩ් කියලා. එයා කියනවා I am also a victim of the last regime. මංගල සමීර විදේශ ඇමතිවරයාගේ මේසය මත තිබ්බ ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයෝ 6 දෙනෙක්ගේ වාර්තා 7ක්. මේ 6 දෙනාම ලියලා තියෙනවා අපේ හමුදාවල් කිසිම යුද අපරාධයක් කළා නැහැ. මේ මංගල සමයට කොහොමද කියලා කියන්නේ අපි යුද අපරාධ කළා කියලා. ඒ තරම් දේශද්‍රෝහී ක්‍රියාවක් තවත් තියෙනවද? දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. අවධානය විදෙස් පුවතක් වෙත. පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද කරච්චි නුවරදී අනතුරට ලක් වුණා. ගුවන් මගින් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කර තිබෙනවා. අනතුරටපත් ගුවන් යානයේ ලාහෝර් නුවර සිට කරච්චි නුවර ජිනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබුණා. කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත කඩාවැටුණු ගුවන් යානයේ හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ගුවන් යානයේ කඩාවැටුණු ප්‍රදේශයෙන් කළු දුමාරයේ පිටවන ආකාරය ඇතුළත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ විදේශ පොතක් සමගින් ස්වාධීන රූපානී සවස 6:30